ඔබ දෙක් කියන. සර් මේ ගිය සතියේ වීඩියෝ එක දැම්මද සර් වෙබ් එකට? ගිය සතියේක පොඩ්ඩක් බලන්න ඕන පුතේ. හරි? මම බලලා සර් කියන්නම්. මොකක්ද හරි. කරන්නේ? Right, good evening and welcome to SIP 7A school. All of you know about the time. The time is time is for you for your English class, and take out your tutorials and your textbook. First, I would like to start with a lesson in your textbook because we couldn't do a lesson in textbook last week. Last week we had to finish our previous tute. So take out your textbook and turn to page number. Turn to page number. සර් ඔබට කියන්න. මම අලුතෙන් ආවේ. කියන්න පුතාගේ නම? රිෆාද් අහමඩ්. Ahmed. රිෆාද් අහමඩ්. Right, nice to Rifad. You are welcome to our class. Okay, let's do our lessons. If you, I need your, that means after the class, give me everything that you felt about the class. Then I can make you aware. Then I can know whether you got understood or not, like that. So please make me aware using text through WhatsApp. Okay. සර් කොතනද කරන්නේ? ආමඩ් ඔයාලට පුතේ අද ක්ලාස් එක ගැන ඔයාලට කියන්න තියෙන දේවල් ඔයාලට තේරුණාද කරපු ලෙසන් එක තේරුණාද තව මොනවා හරි තේරිච්ච නැති දේවල් ඔක්කොම මට ටෙක්ස්ට් එකක් දාන්න WhatsApp එකේ. එතකොට මට ඔයා ගැන මේ තේරුම් ගන්න පුළුවන්. මේ ඊට පස්සේ නැත්තම් මම දන්නේ නැහැනේ මුලින්ම. හරි. රයිට්. අපි ඔයගොල්ලන්ට 78 වෙනි පිටුව. ඒ කියන්නේ මම මේ කියන එක කියලා දුන්නා. රයිට්. මොඩල් verb එකක් මේ කියන්නේ මොකක්ද මේ කියන එක පාවිච්චි කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. මතකයි නේද? රයිට්. ඊට පස්සේ ඒකේ ඇක්ටිවිටි 8 එක. ඇක්ටිවිටි 8 එක මම කව ඔයගොල්ලන්ට කරන්න කියලා. ඊට පස්සේ තියෙනවා ඇක්ටිවිටි 9 එක. ඊට පස්සේ මේ දෙක තමයි තියෙන්නේ. රයිට්. බලමු මේ පින්තූරත් එක්ක ගැලපෙනවද කියලා. පළවෙනි එක, the first one is there are some pictures also. You have to match them with the pictures. The first one is the baby is not happy. He may cry again. The baby is not happy. ඒ කියන්නේ බබා සතුටෙන් නෙවෙයි ඉන්නේ. He may cry again. ඔහු නැවත අඬන්න පුළුවන් කියන එක. හරිද? හරි. ඊට පස්සේ ඒක මැච් කරන්න කිව්වා ඕගොල්ලන්ට මේකේ මේකත් එක සමහරක් කට්ටිය මට මතකයි දා කරලම් පෙන්නුවා. හරි. ඊට පස්සේ people are building the road. People are building the road. ඔතන building කියන එකට වඩා හොඳම වචනේ පුතේ constructing. Constructions. ඔය වගේ ඒවට යන්නේ constructions. Constructing. People are constructing the road. The bus may be late. The bus may be late. ඒ කියන්නේ පාර ගොඩනගමින් පවතිනවා. So the bus may be late. බස් එක පරක්කු වෙන්න පුළුවන්. Right. Then third one, don't get wet. Don't get wet කියන්නේ තෙමෙන්න එපා. ඇස්සට තෙමෙන්න එපා. You may catch a cold. You may catch a cold. ඔයාට හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. හරිද? මේ දවස්වල හරි භයානක දෙයක් නේද? හෙම්බිරිස්සාව හැදෙනවා කියන්නේ. So don't get wet. ඇස්සට තෙමෙන්න එපා. Then fourth one, the dog is sleeping. බල්ලා නිදා ගනිමින් ඉන්නේ. It may not bite you. ඔයාව හපන එකක් නැහැ. Then fifth one, take the umbrella. කුඩේ ගන්න. It may rain. වහින්න පුළුවන්. Last one, let's run. අපි දුවමු. We may not be on time. අපි නියමිත වෙලාවට ඉන්න එකක් නැහැ. හරි. මේක සමහරක් දරුවෝ කළා දා පෙන්නවා. සමහරක් අය පෙන්නුවේ නැහැ. ඒක නිසා මේ පොඩ්ඩක් මේ කියලා දෙන්නේ. right. කියන පළවෙනි එකට ගැලපෙන්නේ මොකද්ද? The baby is not happy. He may cry again. මොකද්ද කියන බලන්න කීවෙනි පින්තූරද ගැලපෙන්නේ? E කියන එක. right. E කියන එක. right. Then second one. Second one. D. Second one D. Second one D. D කියන එක නේද? ඊට පස්සේ තුන්වෙනි එක don't get wet. ඔව්. තෙමෙන්න එපා. ඔයාට කියන්න තුන්වෙනි එකට. F.
A කියන එක නේද? ඔව් එයා වැස්ස උඩ තියාගෙන තෙමි තෙමි ඉන්නවා. A කියන එක right. Right, then fourth one. The dog is sleeping. What is? Yes, B. B. Then take the umbrella. උඩේ ගන්න. It may break. F. Very good. Let's run. We may not be on time. Is the most suitable. C. Very good. Very good. C. Very good. පුතා හරි. ඊට පස්සේ ඊටු ටික අපි දන්නවා. Can I come to the can I come to the classroom? May I come to the classroom? මේ ටික අපි කරා. ඊට පස්සේ ඊටු එකත් අපි කරා. You outside. You want to come into the class. ඔයාට දැන් ඉන්නේ එළියේ. පන්ති ඇතුළට එන්න ඕන. එහෙනම් අපි අහනවා may I come inside? May I come in? ඔයගෙ දා කියලා දුන්නා. ඒ ටිකත් කියලා දුන්නා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පෙරලා ගන්න activity 10. ඒක තියෙන්නේ 80 වෙනි පිටුවේ. Turn to page number 80. So there is activity 10. Now you can see a map. Right? There is a nice word for map. Another word itinerary. Itinerary කියලාත් කියන පුතේ map එකට. හරි තව අලුත් වචනයක් ඔයගොල්ලන්ට itinerary කියන map එකට. ඉතින් මේ map එකක් තියෙන්නේ. මේ map එක මොහොක map එකක්ද? Now you can get the idea when you see this picture. මේ මොහොක map එකක්ද මේ? හා? Zoo එක. Yes, it is a map of a zoo, right? There are some animals as well as there are some trees and there are some ponds like that. It's very nice map, right? So all of you know, all of you may have been to a zoo, right? Normally the animals are living in their areas. The areas are numbered and the areas are numbered and named. දැන් සාමාන්‍යයෙන් සත්තුවත් එක ඔක්කොම සත්තු එක ගොඩේ ඉන්නේ නැහනේ. හරිද? ඒ සත්තු දැන් සත්තු දඩයන් කරගන්න සත්තු ඉන්නවා. කානිවරස් කට්ටිය ඉන්නවා. හර්බිවරස් කට්ටිය ඉන්නවා. ඔම්නිවරස් කට්ටිය ඉන්නවා. කානිවරස් කියන්නේ මාංශ භක්ෂක සත්තු. ඉතින් ඒ කට්ටිය දාන්නේ අනිත් කට්ටියත් එක්ක. ඒ කට්ටිය ගොඩක් වෙලාට වෙන් කරලා තියන්නේ. හරිද? ඔය කොටියෝ සිංහයෝ ඒ වගේ කට්ටිය තාම දරුණු සත්තු. ඒ කට්ටිය වෙනම ඉන්නේ. ඊට පස්සේ දැන් අලියෝ වගේ කට්ටිය ඒ කට්ටිය ඉන්නේ වෙනම. හරිද? මේ මැප් එක බැලුවෙන් පස්සේ ඔයගොල්ලොන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. So complete the sentences using about the map. ඔය මැප් එක බලලා ඔය ටික complete කරන්න කියන්නේ. ඕක ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ පුතේ. අපි කතා කරලා මේක මේ පාඩම කරමු එහෙම. The first block is for the fish, right? Now you can see there are some blocks 1 to 10, right? Then the blocks are numbered and the blocks are named, right? The first block is for the fish. පළවෙනි block එක තියෙන්නේ fish. ඒ කියන්නේ මාළුන් සඳහා. ගොඩක් වෙලාවට ඔය මාළු ඉන්න මේකට අපි කියනවා පුතේ aquarium කියලා. මොකද කියන්නේ? කියන්න බලන්න. What is the word for that? Aquarium. මින් මැදුර කියන එක. කියන්නේ මින් මැදුර තමයි ගොඩක් වෙලාට මාළු ඉන්නේ. ඊළඟට තියෙනවා the ninth block is for ninth block එක කවුරු වෙනුවෙන්ද තියෙන්නේ? බලන්න. The ninth block is for hippopotamus. Yes, the ninth block is for hippopotamus. නැත්නම් hippos. hippoලට නේද? ඊළඟට ඔන්න ඊට පස්සේ තියෙනවා මොකද්ද? හිස්තන මුලින්ම තියෙනවා. ඊට පස්සේ තියෙනවා third block is for මොකද්ද එහෙනම් මුලින්ම එන්න ඕන? the කියන එක නේද? The third block is for third block is for third block is for whom? Ahmed. Fish. Ahmed. Third block එක කාටද පුතේ? Third block එක? Duck. කවුද ඉන්න සත්තු? Duck. Yes, we can see some ducks there. So we can say third block is for ducks. Right. ඊට පස්සේ after that
right කියන්න මට සෙනුදි කියන්න බෑ ඊළඟ එක. The elephants are in the 7th block. ඔතන පුතේ ඔන්න හොඳට මතක තියාගන්න. ඔය elephants කියන එකේ ඊ අකුර ඇවිල්ලා vowel එකක්. ඊ අකුරට එහා පැත්තේ තියෙන ද කියන එක. ද කියන එක එහෙම ආවයින් පස්සේ අපි ද කියලා නෙවෙයි ඒක දී කියලා ශබ්ද කරන්න. මතක තියාගන්න ඒක. The elephants are in මොකක්ද දෙන්න ඕන? 7th block. In 7th block. 7th නිකන් 7 කියලා ලියන්න බෑ. ඔයගොල්ලෝ ලියනකොට 7th SEVENTH. You have to write like this. If you write 7, your answer is incorrect. So keep in your mind, whenever you write here, you have to write the word 7th, not 7. Right then after that, Chalani කියන්න පුතේ. The lions. 8. The lions are 8th block. Oh. The lions are in. දැන් ඔයගොල්ලන්ට පේනවා සිංහයෙක් ඉන්නවා. එයා ඉන්නේ 8th block එකේ. 8th වලට ස්පෙලිංස් කියන්න බලන්න. EIGHT. 8th වලට EIGHTH. ඔව්. හැම එකේම අන්න ඒ විදිහට ලියන්න ඕනේ. දැන් අපි එකට කියන්නේ 1. හරි? එකට කියන්නේ 1. අපි කියන්නේ 1 block කියලා. අපි කියන්නේ first block. කොහොමද කියන්නේ? first block. අපි දෙකට කියන්නේ 2. ඒ වුණාට අපි දෙවෙනි කියන අදහස කියනකොට අපි කියන්නේ 2 block කියන්නේ. අපි කියන්නේ second block. හරිද? ඊට පස්සේ තුන්වෙනිට අපි තුනට කියන්නේ 3 නේ. අපි කියන්නේ තුන්වෙනි කියනකොට කියන්නේ third block. ඊළඟට ඒ වගේ හතරට කියන්නේ 4, fourth. ඊළඟට පහට කියන්නේ 5, fifth. හයට කියන්නේ 6, sixth. හතට කියන්නේ 7, seventh. අටට කියන්නේ 8th. නවයට කියන්නේ 9, ninth. ඊට පස්සේ 10ට කියන්නේ 10, 10th. Like that. The lions are in 8th block. Lions ඉන්නේ 8 වෙනි එකේ. ඊළඟට the monkeys are in ඉන්නේ 10 වෙනි block එකේ. 6th block. 6 එකේ sorry. Right. The monkeys are in 6th block. එහෙනම් ඔයගොල්ලෝ ලියනකොට අන්න ඒව හරියට දාලා ලියන්න ඕනේ. right මේක ලියමුනේ. ඉක්මනට ලියන්න පුතේ. ඉක්මනට ලියන්න. විනාඩියක් දෙන්න. ඉක්මනට ලියන්න. Really very sir. හරි. ඊළඟ ඉවර වෙච්ච දරුවෝ ඉක්මනට ගන්න ඔයගොල්ලෝගේ ඉවරයි නම් ඉක්මනට ගන්න. උත්තර විතරද? නෑ වාක්‍ය ලියන්න. මේකත් ඉක්මනට කරගෙන යන්න. ලියන්නකෝ. right ලියා ගන්න ඊළඟට ඔයගොල්ලන් ග්‍රැමර් පොත අරගෙන opposite right. Now all of you know this. Opposites කියන්නේ පුතේ විරුද්ධ පද. Opposites කියන්නේ විරුද්ධ වචන. Another word for that, a similar word for that, antonyms. Antonyms කියන්නේත් ඒකයි. විරුද්ධ පද. හරිද? ඕගොල්ලෝ දන්න සිංහලෙන් නේද?
උඩ නම් යට. ඒ වගේ ඉංග්‍රීසි භාෂාවෙත් even in English we can see opposite words. There are so many opposite words, right? So we have to learn them very carefully. Then it will be very useful to enhance our vocabulary. මේව දන්නවනම් අපේ වචන ඊටාම වැඩි කරගන්න පුළුවන්. එතකොට හොඳ vocabulary එකක් අපිට නිකම්ම හැදෙනවා. right. එහෙනම් ලියා ගන්න විරුද්ධ පද කියලාත් ලියා ගන්න. විරුද්ධ පද. ඊළඟට ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා there are words that give different meanings. There are words that give different meanings. ඔන්න බලන්න වචන තියෙන වෙනස් උත්තර දෙන්න. Example: big, small, up, down. They are called opposites or antonyms. ඒ කියන්නේ එක වචනයකට විරුද්ධ පදය කියන දෙන වචන තියෙනවා. අන්න ඒවට අපි කියන opposites කියලා. එතෙන් තව වචනයක් කියන antonyms කියලා. ඊට පස්සේ activity 12 එක. Fill in the blanks with the suitable words given below. Fill in the blanks. ඔය හිස්තැන් පුරවන්න උතන යට දීලා තියෙන විරුද්ධ පද යොදාගෙන. මොනම එකක් කියලා දෙන්න. Monkeys are noisy. Monkeys are noisy. All of you know about monkeys. Whenever there are monkeys, they chatter and they make a huge noise. It's very difficult when there are monkeys because they make very huge noise. මහ විශාල શબ્දයක් හදනවා. වඳුරෝ ඉන්නව නම් කෑ ගගා හූතිය නේද? Right. But the deer is ඒ වුණාට මුව ඒගොල්ලෝ එහෙම කෑ ගහන්නේ. ඒගොල්ලෝ කනතුරක් ආවොත් ඉන්නම් ඕන්න කෑ ගහන්න පුළුවන්. අනිත් අයට බේරෙන්න ඒ වගේ මොකක් හරි. එහෙනම් මොකද්ද? noisy කියන එකේ විරුද්ධ පදේ. මේ පල්ලෙහෙන් තෝරන්න ඕන. මොකද්ද කියන්න බලන්න. දන්න දරුවෝ? මොකද්ද noisy කියන එකට විරුද්ධ පදේ? දන්න දරුවෙක් කියන්නකෝ බලන්න. quiet. ඔක අල් කයන්නේ ශබ්ද වෙන්න ඕන. quiet. quiet කියන්නේ පුතේ නිශ්ශබ්ද. quiet කියන්නේ නිශ්ශබ්ද. එහෙනම් noisy කියන්නේ ශබ්ද ഘോഷාකාරී කියන එක. ඒකේ විරුද්ධ පදේ තමයි quiet නිශ්ශබ්ද. right? So the opposite word of noisy is quiet. Right? Like that you have to complete the other blanks. All the words are given. All the opposite words are given in this box. In this box, all the opposite words are given. So you have to complete it using these words. මෙන්න මේ වචන පාවිච්චි කරලා ඔයගොල්ලන්ට හිස්තැන් ටික පුරවන්න තියෙනවා. මම විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා උත්සාහයක් දරන්න. බැරි වුණොත් මම කියලා දෙන්නම්. හරිනේ? try එකක් දෙන්න පුතේ. අමාරු වචන එච්චර අමාරු වචන නෑ මේකේ. ඔව් පුතේ. ඔයගොල්ලෝගේ ඔය ග්‍රැමර් පොතේම ඔහොම ලියන්න. හරිද? මට ලියන්න. වාක්‍ය ටිකත් එක්කද? sorry? වාක්‍ය ටිකත් එක්කම නැවත කියන්න පුළුවන් දෙක. ඔව් පුතේ. වාක්‍ය පිටින්ම ලියන්න. වාක්‍යයත් එක්කම ලියන්න ඕන. හරි? වාක්‍යයත් එක්ක ලියන්න නැත්නම් ආපහු දවසකට බලනකොට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ලිව්වවත් කියලා මතක. සර් කීවෙනි ඇක්ටිවිටි එකද? 12 පුතේ 12 වෙනි 82 වෙනි පිටුවේ තියෙන.
සර් විරුද්ධ වචන මෙතනින් හොයලාද ලියන්න ඕන සර් නැත්නම් අපිමද ලියන්න ඕන? ඔගොල්ලෝ ලියන්න ඕන විරුද්ධ වචන ඔකේ තියෙනවනේ lions are his තැනක් තියෙනවා but rabbits are timid කියන එකට විරුද්ධ වචන තමයි හැම එකේම එහෙමයි හරිද timid කියන්නේ බියගොළු මම ඕනනම් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඔක්කොම ටික ලියා ගන්නකො හිස්තැන් තියලා මම ඊළඟට කියලා දෙන්නම් විරුද්ධ වචන ලියන්න ඕන මොකටද විරුද්ධ වචන කියන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වාක්‍යයටම ලියන්න ඉක්මනට Ahmad, can you understand the lesson? Yes, If you have any question, you can ask from me. Okay. sir. I have done my work, sir. Okay. Give me 2 minutes. The others are still writing. So after 2 minutes, we can discuss this. සර් එතන සර් හැම එකේම සර් ඒ හැම එකේම සර් විරුද්ධ වචන යටින් සර් හැම එකේම ඉරියන්ත ගන්න සර්. ඔව් පුතේ අඳ ගන්න. එතකොට ලේසි නේ. noisy ඔව්. ඔව්. මම ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලෝ මෙන්න මේ වචනවල තමයි විරුද්ධ පද හොයන්න ඕන. Right? In the first one, noisy. You can underline the word. The first one, noisy. You can underline it. ඔයගොල්ලෝ යටින් ඉරක් ගහ ගන්න. noisy කියන එක යටින්. ඊට පස්සේ දෙවෙනි එකේ පුතේ අන්තිම වචනේ timid. timid කියන්නේ බියගොළු. timid කියන්නේ බියගොළු. හරි බයයි කියන එක. අන්නේ timid යටින් ඉරක් ගහ ගන්න. ඊපස්සේ තුන්වෙනි එකේ long neck. giraffe has a long neck. ඒකේ long කියන එක යටින් ඉරක් ගහ ගන්න. ඊට පස්සේ හතරවෙනි එකේ elephant is big. big කියන එක යටින් ඉරක් ගහ ගන්න. big. ඊළඟට පස්වෙනි එක polar bear is හිස්තැනක් color but the Asian bear is black. black කියන එක යටින් ඉරක් ගහ ගන්න. black කියන එක යටින්. ඊට පස්සේ tiger's tail is හිස්තැනක් and the pig's tail is short. short කියන එක යටින් ඉරක් ගහ ගන්න. short කියන එක යටින්.
ඊළඟට 7 වෙනි එක. Dog is a domestic animal. අන්නේ domestic කියන වචනයටින් ඉරක් ගහගන්න. Domestic. Then last one, 8th one. Cheetahs are ඊට පස්සේ blank and the tortoise are slow. Slow කියන එකටින් I ඉරක් ගන්න. have done my work, sir. Okay, let's see. බලමු එහෙනම් අනිත් දරුවෝ right අනිත් දරුවෝත් කරලා ඇති. අපි වෙලාව අපි පුතේ වෙලාව ගන්න නැතුව අපි මේක සාකච්ඡා කරමු. පළවෙනි ඔව් කිට කියන්න. සර් කිව්වනේ දැන් ඉරිගා ගන්න ටිකක් වචන ටිකක් ඔව් ඔව්. දැන් මේ මම මේ කියලා දෙනවා. එතකොට මම කියන්නම් හොඳේ. එතකොට ඒක ඊගාම අපි ගහගමු. right දෙවෙනි එක කියන්නේ දැන් lions are හිස්තැනක් but rabbits are timid කියන්නේ බියගුළු යන timid කියන එකටින් ඉරක් ගහගන්න. හරිද? එහෙනම් lions are brave. Lions are brave. අන්න ලියන්න වචනේ දෙවෙනි එකට එන්න ඕන brave. brave කියන්නේ නිර්භීතයි. සර් ප්‍රශ්නාංක 7 ඩොමැටික් කියන එකේ තේරුම මොකද්ද සර්? මොකද පුතේ? ඩොමැටික් කියන එකේ තේරුම මොකද්ද සර්? ඩොමෙස්ටික් කියන්නේ ගෘහාශ්‍රිත, ගෙදර ඉන්න කට්ටිය. ගෙදර හදන සත්තු ඉන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ඩොමෙස්ටික් කියලා, ගෘහාශ්‍රිත. හරි? right ඊළඟට අපි යන් තුන්වෙනි එකට the giraffe has a long neck. දැන් giraffe ගත්තයින් පස්සේ all of you know his neck is very long. Right? But when we compare it with the hippo, he doesn't have such a neck. He has a short neck. He has a short neck. So the word is for the third one is short. Short කියන්නේ පුතේ කොටයි. එහෙනම් long කියන්නේ දිගයි, short කියන්නේ කොටයි. Long කියන්නේ දිගයි, short කියන්නේ කොටයි. Right, then fourth one. හතරවෙනි එක. Elephant is big. Elephant කියන්නේ මහා විශාල සතෙක්. And rat ඇවිල්ලා small. rat කියන්නේ පුංචි සතෙක්. Small කියන්නේ පුංචි. Rat is small. Rat small. ඊළඟට තියෙනවා polar bear. Oh, polar bear ගත්තොත් අපි Asian bear is black. ඔව් polar bear කියන්නේ පුතේ අර හිමේ ඉන්නේ වලහ. හිමවලහ. polar bear කියන්නේ හිමවලහ. ඒගොල්ලෝ සුදු පාටයි නිකන් හිම වගේ හරිම ලස්සනයි. හරිද? ඒගොල්ලන්ට තියෙනවලු දිග fur කියන්නේ ලොම්. හරිද? ලොකු තට්ටුවක් වගේ තියෙනවා. හරිද? ඒගොල්ලෝ හරිම සුදු පාටයි. ඒ වුණාට but the Asian bear මේ අපේ ලංකාව වගේ රටවල් වල ආසියානු රටවල් වල ඉන්න Asian countries කියන්නේ ඒකයි. ආසියානු රටවල් වල ඉන්න කට්ටිය කළු පාටයි. They are black. ඊළඟට sixth one tiger's tail. Tiger's tail කියන්නේ long and its tail is short. tiger's tail ඒ කියන්නේ කොටියගේ වලිගේ එයාගේ වලිගේ හරි දිගයි නේද? Tiger's tail is long and the pig's tail is short. ඒ වුණාට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඌරගේ වලිගේ හරිම කොටයි. බොහොම චූටි වලිගයක් තියෙන්නේ. ඊට පස්සේ හත්වෙනි එක. Dog is a domestic animal. Dog is a domestic animal. බල්ලා කියන්නේ Animal and wolf a wild animal. And a wolf is a wild animal. Wild animal කියන්නේ ඊළෑ නැති ඔය කැලෑවල හදන සත්තු. ඔව් ඒගොල්ලන්ට කියන්නේ wild කියලා. ඊළඟට last one cheetahs are fast. ඒගොල්ලෝ fast runners ලා හරි හයියෙන් දුවන කට්ටිය. And the tortoise are slow. ඉබ්බෝ ගත්තොතින් හරි හිමීට යන කට්ටිය. Right. Okay, let's move to activity 13. 13 එකට අපි move වෙමු. Right. ඔන්න බලන්න එකේ word search එකක් තියෙන්නේ. Study the word search. Find the antonyms opposite to the following words. හරිද? බලන්න ඉතින් මේකේ ඔයගොල්ලෝ දැන් අපි පුතේ මේවා ඇඳ ලියලා ඉන්න අපිට වෙලා නැහැ. අපි මේක කතා කරමු. බලන්න ඒකේ තියෙන noisy කියන එක වචනේ තියෙනවා.
බලන්න ඊට පස්සේ noisy කියන එකට විරුද්ධ පදේ ඔයගොල්ලෝ හොයන්න. ඕකේ. කොතනද තියෙන්නේ කියලා මට කියන්නකෝ. කීවෙනි පේලිය දන්න එහෙම කියන්නකෝ. Where can we find the opposite word for noisy? Then what is the opposite word of noisy? All of you know this? Quiet. Quiet. Very good. Where can we see the word quiet? In first row, in the second row, or in the first column? කොතනද දකින්න පුළුවන් කියන්න බලන්න නිකන් මට. First. In the first row. පළවෙනි row එකේද? Or in the second row? Where can we find this? අනිවාර්යෙන් Q අකුරෙන් පටන් ගන්න. ඉස්සෙල්ලා අපිට එතකොට ලේසි යන්න එහෙම හිතුවම. කියන්න බලන්න. first row එකේ තියෙද එහෙම එකක්? ඔව් සර්. තියෙනවා? noisy එකට විරුද්ධ වචනේ. first row එකේ මම නම් හිතන්නේ. බලන්න හොඳට. කොතනද පටන් ගන්න කියලා. right. දැක්කද ඔයගොල්ලෝ? right. අපි ඊළඟට යන්න එහෙනම්. ඊළඟට යන්න. දැන් ඊළඟ තියෙන brave. brave කියන එකට එකක් බලන්නකෝ. brave කියන එකට timid. ඔව් කොතනද බලන්නකෝ timid තියෙන්නේ? First එකේ. first එකේ. පල්ලෙහාට. ස්ට්‍රෝ එකේ first ඔව් ඒකට පුතේ first column කියලා අපි කියන්නේ. හරි. ඔව් TIMID පල්ලෙහාට අපිට දකින්න පුළුවන් නේද? right. ඊළඟට බලන්න long කියන එකේද? long කියන එක කොතනද? long කියන දිගයි short. ඔව් අන්තිම එකේ V අකුරට පල්ලෙහාන් SHORT අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ big කියන එකට සර් ඒකේ සර් පළවෙනි S අකුර තියෙන්නේ එතනින් පළවෙනි row එකේ S අකුරෙන් පටන්ගෙන SMALL ඔන්න අපිට පේනවා. ඊට පස්සේ tame කියන්නේ හීලෑ. එහෙනම් ඒකේ විරුද්ධ පදේ wild. wild කොහෙද තියෙන්නේ? ඔව් කොහෙද තියෙන්නේ? Then arrow එකේ. ඔව් දෙවනි row එකේ T අකුරට පස්සේ WILD. right. ඊට පස්සේ black කියන්නේ කළු පාට. එහෙනම් white තමයි ඒකේ විරුද්ධ පදේ. බලන්න කොතනද තියෙන්නේ කියලා white. කොහෙද බලන්න තියෙන්නේ white? කියන්න බලන්න කොතනද? සර් තියෙනවා මේ අර අන්තිම එකේ E අකුරේ ඉඳන් T I H W අකුරෙන් පටන් ගන්න ඕනේ. W අකුරෙන් පටන් ගන්න ඕනේ. white කියන එක W අකුරෙන් පටන් ගන්න ඕනේ. මේකේ තියෙනවා පුතේ J අකුරෙන් උඩව තියෙනව නේද J අකුරෙන්. ඒ කියන්නේ 1 2 3 4 5 6 7. J අකුරෙන් පටන් ගන්න එකේ බලන්න. J ගාවට යටින් තියෙන C ආපහු J Y T අන්න ඊළඟට W අකුර තියෙනවා. W අකුරේ නම් පල්ලෙහාට white කියන එක තියෙනවා. right. ඊළඟට බලන්නකෝ beautiful. sorry fast කියන එක fast කියන එකේ විරුද්ධ වචනේ slow. ඒකේ අයියා කියන එකේ කෙලින්ම ගියාම ඉස්සරහට ඉන්න. පළවෙනි එකේ පල්ලෙහා S අකුරෙන් පටන් අරන් ඒ කියන්නේ අන්තිම එකේ ඉඳන් තුන්වෙනි එක SLOW slow. ඔව් අපිට තියෙනවා. ඔව් ඊළඟට happy කියන්නේ සතුටුයි කියන එකනේ. එහෙනම් දුකයි කියන එක. sorry beautiful කියන්නේ ලස්සනයිනේ. කැතයි කියන්නේ කොහොමද? ugly කොහෙද බලන්න ugly තියෙන්නේ එහෙනම්? කොහෙද ugly තියෙන්නේ? column එකේ. white එකට පැත්තට සර් තියෙන්නේ.
6th column එකේ 6th column එකේ ඔව් x අකුරට පල්ලෙහා u g l y අග්ලි තියෙනවා. හරි. ඊට පස්සේ දරුවනේ happy happy කියන්නේ සතුටුයි කියන එකනේ. එහෙනම් දුකයි කියන්නේ sad. බලන්න sad කොහෙද තියෙන්නේ කියලා. 10th column එකේ. ඔව් last column එකේ sad තියෙනවා අගටම. ඔව් කියන්න පුතේ. සර් ටේම් කියන එකේ තේරුම මොකද්ද? tame කියන්නේ හීලයි කියන එක. හීලයි. හරි සර් thank you. Right, welcome. Right, ඊට පස්සේ last word is fat. Fat කියන්නේ මහතයි. එහෙනම් මොකද්ද මහතයි කියන එකට තියෙන විරුද්ධ වචනය? row එකේ. ඔව් thin කියන එක නේද? කෙට්ටුයි. thin කියන්නේ කෙට්ටුයි. බලන්න කොතනද thin කියන එක අපිට අහුවෙන්නේ කියලා. 6th row එකේ. ඔව් අපිට අහුවෙනවා 6th row එකේ. 6th නෙමෙයි 5th row එකේ නේද? L අකුරෙන් පටන් ගන්නෙ. ඒකේ තියෙනවා S අකුරට පල්ලෙහෙන් THIN thin. හරිනේ? ඔන්න ඒකත් අපි කරා. මේවා ඔයාග ගහ ඉන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලන්ට unit 9. Now we are moving to unit 9. In unit 9 there you can see a very nice story. It's about Andare. It's about Andare. I think all of you may have heard about Andare. Right? Almost all of you may have heard about Andare. Right? Who is Andare? Right? If you know the answer, you can tell me. කවුද Andare කියන්නේ? කියන්න බලන්න. But tell it in English, okay? Who is Andare? Tanmira, who is Andare? Tanmira, who is Andare? Joker. Joker කියන එකනේ අපි ගොඩක් වෙලාවට අහලා තියෙන වචනේ. ඔන්න මම තව වචනයක් කියලා දෙන්නම්. Jester. මොකද්ද? Jester. Jester. හරිද? ඔන්න බලන්න මේකේ තියෙනවා. Andare is the jester of the royal palace. Andare තමයි රජමාලිගාවේ හිටපු විකටයා. Jester කියන පුතේ විකටයා. බලන්න මේකේ මාතෘකාව තියෙන්නේ ඔයගොල්ලෝ දන්න කතාවක් sugar or sand. සීනිද වැලිද. හරිද? මතකයිනේ ඔයගොල්ලෝ දන්න කතාවක්. හරිද? අපිටත් මේකත් ඩ්‍රාමා එකක් විදියට ලස්සන කරන්න පුළුවන්. හරි? මේකත් කරන්න පුළුවන් ඩ්‍රාමා එකක් විදියට. ඔව් අපි මේකත් අපි ප්‍රිපෙයාර් වෙලා කරමු. හරි. ඉස්සෙල්ලා මේක හොඳට අහන් ඉන්න. ඔන්න බලන්න one day he goes to meet the king at the palace. එක දවසක් one day කියන්නේ එක දවසක් he goes to meet the king at the palace. මෙයා යනවා කවුරු හම්බෙන්නද? රජතුමා හම්බෙන්න. රජතුමා කොහෙද ඉන්නේ? රජතුමා කොහෙද ඉන්නේ? පැලස් එකේ. රජුරෝ ඉන්න මාලිගාවට කියන්නේ පුතේ පැලස්. මාලිගාවට කියන්නේ පැලස්. right? ඊට පස්සේ බලන්න ඔන්න බලන්න ගිහිල්ලා කියනවා may you live long my lord and my queen. මම ඔයගොල්ලෝ කියලා දුන්නා නේද? may you live long කියන්නේ මොකද්ද? දීර්ඝායු වේවා කියන එක නේද? දීර්ඝායුෂ ලැබේවා. my lord මගේ රජතුමනි, my queen රජ දේවියනි. හරිද? රජිනටයි රජතුමාටයි මෙයා ගිහිල්ලා may you live long my lord and my queen කියලා කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා I was expecting you Andare. I was expecting you Andare. ඒ මොකද්ද කියන්නේ? expect කියන්නේ පුතේ බලාපොරොත්තු වෙනවා. හරිද? I was expecting you. මම ඔයාව බලාපොරොත්තු වෙවි හිටියේ Andare. මම ඔයාව බලාපොරොත්තු වෙමින් හිටියේ. ඊට පස්සේ මොන බලන්න Andare රජතුමායි මාලිගාවෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා පාක් එකට ඇවිල්ලා ඔන්න කියනවා රජුරෝ it's a fine day isn't it Andare? It's a fine day. අද හරි කදිම දවසක්. Isn't it Andare? Andare එහෙම නෙවෙයි. අද ෂෝක් දවසක් නේ. Shall we go for a walk in the royal garden? Shall we go for a walk in the royal garden? Andare අපි යමුකෝ පොඩ්ඩක් මේ රජ උද්‍යානයේ පොඩ්ඩක් ඇවිදින්න. royal garden කියන්නේ රජ උද්‍යානය. රජ උද්‍යානයේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. Yes my lord, if you please. ඔව් රජතුමනි, ඔබතුමා කැමති නම් අපි යන් ඇවිදින්න. හරි. ඔන්න ඊළඟට Andare says something on a mat in the royal garden. Then he asked, what's on the mat, your majesty?
What's on the mat, your majesty? Majesty කියන්නේ පුතේ රජ්ජුරුවෝ හඳුන්වන්න කියන රජ්ජුරුවෝ ගැන කතා කරන්න කියන මේ ගෞරවාන්විත ප්‍රයෝජන වචනයක් majesty. හරිද? ඒ කියන්නේ මේ majesty කියන්නේ උතුමාණෙනි තේජස ගැන කියන වචනයන්නේ. ඒ වගේම තවත් දානවා. What's on the mat, your majesty? උතුමාණෙනි මේ මොකද්ද තියෙන්නේ මේ මැට් එක උඩ පැදුර උඩ? ඊට පස්සේ කියනවා රජුරෝ අන්දරේ this is a kind of white sand. අන්දරේ this is a kind of white sand. අන්දරේ ඔය තියෙන්නේ මේ වැලි జాතියක් සුදු පාට. හරිද? The royal gardener has put it there to dry. The royal gardener කියන්නේ ඔය මේ garden එක බලා ගන්න ඉන්න රාජකීය නිලධාරියා නැත්තම් මේ ඒක බලාගෙන ඉන්න නිලධාරියා has put it there to dry. ඕක දාලා තියෙන්නේ ඔය වේලෙන්න. put it there to dry. ඒ කියන්නේ රාජකීය උද්‍යාන භාරකරුවා ඕක දාලා තියෙන්නේ වේලෙන්න. ඔය වැලි ටිකක් තියෙන සුදු පාට කියලා කිව්වා. well this is not white sand. අන්දරේ කියන්නේ ඉතින් ලේසි පාසු පුත්කලෙ නෙවෙයි නේද? ඔයගොල්ලෝ දන්නවනේ අන්දරේගේ වැඩ නේ? නේද? එයා ඇවිල්ලා හොඳම කපටියෙක්. ඉතින් එයා රජුරවන්ට යාව කොහොම මේ කියලා මේව කරන්න බෑ. අන්දරේ කියනවා well this is not sand. මේ නම් වැලි නෙවෙයි. it's sugar. මේ තියෙන්නේ සීනි. if only I could taste it, I must play a trick. if I want to taste it, මට ඒක රස විඳින්න ඕන නම් මොකද දැන් ඉස්සර සීනි නැතුව ඇති ඒ කාලවල. ගොඩක් වෙලාවට ඔය හකුරු ඕමේ තියෙන්නේ නැත්තේ. හරිද? ඉතින් කියනවා if only I could taste it, මේ සීනි ටිකක් කන්න මට වෙනව නම් I must play a trick. මං උපායක් යොදන්නම් වෙනවා. මොනවා හරි උපායක් යොදන්නම් වෙනවා. මොකද මේ රජ්ජුරුවන්ගේ සීනි Tamanට හිතන විදියට කන්න බෑ. Tamanගේ හිතන විදියට කන්න ගියොත් Tamanට හිතලා ගිහිල්ලා සීනි ටිකක් කනවායි කියලා හිතලා කන්න ගියොත් what will happen? He will be punished. Right? Sometimes he will be given rigorous punishment. මහා දැවැන්ත දේවල් දෙන්න පුළුවන්. Right? Sometimes he will be beheaded. එයාගේ හිස ගසා දමන්න පුළුවන්. Right? Sometimes he will be given to the crocodiles or lions or some animals like that. ඒගොල්ලෝ දෙන්න පුළුවන් මේ සත්තුන්ට දාන්න පුළුවන් කන්න නේද? ඒ වගේ දැඩි දඬුවම්. Sometimes he will be prisoned. සමහරක් වෙලාවට යාව සිරගත කරන්න පුළුවන්. Right? ඒ වගේ දරුණු දඬුවම් තියෙනවා. Right? ඉතින් ඒක නිසා Tamanට ඕන විදියට කරන්න බෑ. මොකක් හරි උපායක් යදන්න ඕන. අන්දරේම හිතුවා. After a while කියන ටික වෙලාවකට පස්සේ අන්දරේ කියනවා my lord, please permit me to leave now. Please permit me කියන්නේ අවසර දෙන්න මට to leave now. දැන් පිටත් වෙන්න. අනේ රජතුමනි මට අවසර දෙන්න පිටත් වෙන්න. yes you may. අන්න දැක්කනේ මේ රජතුමා දෙන උත්තරේ. yes may you may. ඔව් එයාට යන්න අවසරයි කියලා කියනවා. ඊට පස්සේ බලන්න වෙච්ච වැඩේ අන්දරේ at home. අන්දරේ ඊට පස්සේ පුතේ ගෙදර යනවා. son, I'm going to the palace again. as I told you, come to the palace crying and tell me that your mother died. හරිද? son පුතාට කියන මෙහෙම පුතේ I am going to the palace again. මං ආපහු යනවා රජමාලිගාවට. as I told you මං කියපු විදියට come to the palace එන්න මාලිගාවට crying කියන්නේ අඬමින් and tell me කියන්න මට that your mother died. ඔයාගේ අම්මා මැරුණා කියලා. හරිද? දැන් මොකද්ද මේ කියන්නේ පුතාට? පුතේ මං කියපු විදියට දැන් මං රජමාලිගාවට යනවා. ඔයා එන්න රජමාලිගාවට අඬාගෙන තාත්තේ අම්මා මැරුණා කියලා කියාගෙන එන්න. ඉතින් අන්දරේගේ පුතත් ඉතින් අන්දරේ වගේම ඇතිනේ. එයත් කියන all right father. තාත්තේ ෆිට තමයි කියනවා ඇති නේද? right all right father තාත්තේ හරි මං එහෙම කියන්නම්. ඊට පස්සේ අන්දරේ යනවා ආපහු මාලිගාවට. ඊළඟට ආපහු ගිහිල්ලා කියන may you live long your majesty. ඔබට දීර්ඝායුෂ වේවා මහරජාණෙනි. I hope you enjoyed your lunch my lord. ඔබතුමා දවල් ආහාරයේ රස විඳින්නේ නැති. I hope you enjoyed your lunch. ඔබතුමා දවල් ආහාරයේ රස විඳින්නේ නැති මහරජතුමනි කියලා කියනවා. ඊට පස්සේ
My lord, here comes my son. මහරජතුමනි මෙන්න මගේ පුතා එනවා. Oh, he looks so sad. රජතුමනි, he looks so sad. එයා හරි දුකෙන් වගේ ඉන්නේ. Why are you crying, my son? ඇයි පුතේ ඔය අඬාගෙන ඉන්නේ? Why are you crying, my son? Oh, father, our mother died. අනේ තාත්තේ, අපේ අම්මා මැරුණා. I can't live without her. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ. I can't live. මට බෑ ජීවත් වෙන්න. Without her කියන්නේ අය නැතුව. මට නම් අම්මා නැතුව ජීවත් වෙන්න බෑ. What shall we do now? දැන් දරුවෝ අපි මොකද්ද කරන්නේ? What shall we do now? I'm heartbroken. මගේ හදවත දැන් බිඳිලා. මගේ හදවත බිඳිලා දැන්. Who will take care of us now? Who will take care of us now? දැන් කවුද අපිව බලාගන්නේ? කවුද අපි ගැන හොයන්නේ? Right? Let's eat this sand. ඊට පස්සේ කියනවා what's the use of my life now? අනේ ඉතින් මගේ ජීවිතේ දැන් තේරුම මොකද්ද? What's the meaning of නැත්නම් what's the use of my life? මගේ ජීවිතේ ප්‍රයෝජනේ මොකද්ද දැන්? Let's eat this sand. අපි මේ වැලි කමු. I too want to die. මටත් මේ වැලි කාලා මැරෙන්න ඕන කියලා දැන් දෙන්න එක වැලි කනවා. හරිද? එච්චරයි මේ කතාවේ තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ දන්නවා මේ කතාව හරි it's very interesting. right? ලස්සන කතාවක්. දැන් මේකේ අමාරු වචන තියෙනවා අපි පස්සේ ලියා ගමු. ඔයගොල්ලෝ ඩික්ටේෂන් වලටත් දෙන්නම් මේ දැන් මේ දීපු වචන වලින් අදාළ වචන ටිකක් මම ඩික්ටේෂන් වලට දාන්නම්. Right, ඊට පස්සේ after that turn to page number 88. There you can see activity 1. Read the story and mark true or false. මේ කතාවේ හරියට T කියලා දාන්න, වැරදිවට F කියලා දාන්න. Right? මුලින්ම තියෙන අන්දරේ was a jester. අන්දරේ කියන්නේ විහිළුකාරයෙක්. The king ate sugar. රජුරුව කෑවලු සීනි. Sugar was on a mat. අන්න ඒවත් හරි නම් T ලියන්න, වැරදි නම් F ලියන්න. ඊට පස්සේ activity 2. Rearrange and write. Rearrange නැවත මේ කතාව මේ තියෙන මේ පිළිවෙලකට නෙවෙයි. ඔයගොල්ලෝ පිළිවෙලට ලස්සනට ලියන්න. දැන් මේකේ කොටු දාලා 1 2 3 4 දාලා ලියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ හරියට ලියන්න. මුලින්ම උනේ මොකද්ද? ඊළඟට උනේ මොකද්ද? අන්න ඒ විදිහට ලියන්න. right. කරන්න ඉක්මනට ඒ දෙක. මන්ට කරන්න. හරියට. ඇක්ටිවිටි බුක් එකේද ලියන්න ඕන? ඔව් පුතේ activity book එකේ. Sir, activity 2 එකත් කරන්න ඕනද? ඔව් පුතේ දෙකම කරන්න.
Excuse me, sir. ඔබ තේ Sir, activity 2 එකේ ඒකේ පිළිවෙලට හදලා විතරක් ලිව්වහම ඇති නේද? පුළුවන් පුතේ පිළිවෙලට හදලා ලියන්න. එතකොට හොඳයි. නැත්නම් ඔය පැහැදිලි නෑනේ පිළිවෙලට හදලා ලියන්න. හරි? මුලින්ම මොකද්ද එන්න ඕන? ඊට පස්සේ මොකද්ද එන්න ඕන? මුලින්ම එන එක ඕගොල්ලන්ට හරි ලේසි තෝරගන්න. කොහොමද එන්නේ? ගොඩක් වෙලාවට one day නේද? once ඔය වගේ එකකින් පටන් ගන්න කතාව. සර් ඇක්ටිවිටි 2 එකේ සර් පෙළ පොතේ සර් කටුවට හරියට එන විදියට සර් ඉලක්කම් ටික දාගෙන හරි පිළිවෙලට සර් ඇක්ටිවිටි බුක් එකේ 2ට කමක් නැද්ද? පුතේ දෙපාරක් ලියන්න ඕනේ නෑනේ. එකපාරට වැඩේ කරන්න. කමක් නෑ එහෙම කරාට ඉතින් ඔය දෙපාරක් ලියන්න වෙනවා. ඔයා කැමති විදියක් කරන්න නේ. සර් මේ රෙඩ් හෙන්ගේ ඩ්‍රාමා එකේදී සර් කිව්වේ ඊළඟ මාසෙටත් ඩ්‍රාමා එකක් කරනවා කියලා. සර් මේකද කරන්නේ? මේක කරමුනේ. මේක දන්න කතාවක් ඕගොල්ලෝ අමාරුත් නෑ. මේක කරමු. දෙබස් සමතුවෙන් ලියන්න ඕනෙත් නෑ නේද? මේක කරමු අපි. මේක හොඳයි. සර් ඇක්ටිවිටි 2 එකට යනකම් විතරයි නේද? ඔව් ඇක්ටිවිටි 2 එක විතරයි. I have done my work, sir. Okay, let me see. and bye. චේතනා නේද? කවුද? සෙනදීද? සර් ඇක්ටිවිටි 2 එක තාම කරන ගමන් සර් පොඩි වෙලාවක් දෙන්න. හරි පුතේ කරන්න කරන්න. ප්‍රශ්න නැහැ කරන්න. සර් ඇක්ටිවිටි 2 එකේ සර් හැමතැනම සර් පැලස් කියන තැන සර් පැලස් කිං කියන තැන්වල සර් අකුරු කැපිටල් වෙලානේ. පැලස් කියන තැන සර් ඔව්
ඒක printing වලදී ඉච්චවල පුතේ ඒක ඉච්චර වැඩක් ගන්න මම. Finished. चारुक चारुक करा दे. Right, Dulina, have you finished? Yes, sir, you have done my work. Okay, let me see. Balond. Sir, I am Shalini. I have done my work. Okay, let me see. Penna putih, Dulina penna. There was just the king h, the horse, the sonnet, the king, the oh, sorry. Ilanka, Devanika.
Once they lived just like old Andre. One day he went to the palace. There was some sugar spread on the table to try. Right. Iterudi benna. Andre asked the king it is and Andre. Kapo davsar bade. Andre wanted to eat the sugar, so he planned a trick. Andre wanted to eat sugar. Sir, I am have done Andre my wanted to eat sugar. දෙපාරක් ලියලා නේද? Sir, I am Chalani. I have done my work. Yes, sir, I'm Okay. sorry. Okay, correct it. එක හදන්න. Sir, I am Chalani. I have done my Okay, පුතේ බලමු. Right, චලනය යන්න එහෙම තියන්න. යන්න ඔහොම තියන්න පුතේ. චලනය පොඩ්ඩක් ඉන්න. Once there lived a jester called Andre. One day he went to the palace. There was some sugar spread on a mat in the royal garden. Andre asked the king what it was. The king said it is sand. Andre wanted to eat sugar, so he planned a trick. His son came to the palace and started to play. Andre sat by the right. Very good, Buddha. Very Done good. my work, sir. Okay, let me see. Chalani. I have done my work, sir. I'm Senudi. හරි බලමු අපි. චේතන ඉස්සෙල්ලා පෙන්නන්න. Andre was just Andre was the jester. ඒක false the truth. True නේද? ඔව්. ඔය false නේද ලියුවේ? F නේද ලියලා තියෙන්නේ? No, sir. Right. Okay, let me see. Security. හරි ඒක හරි. දෙවෙනි එක බලමු පුතේ. Once there called Andre. One day he went to the palace. හරි 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 පුතේ. චලනි මම ඔයාගේ බැලුවා හරි පුතේ. චලනි ඔයා හරි. හරි. සෙනුදි වෙන්න. සෙනුදි. Andre was suggested that it made Andre's son came to the palace. හරි. ඒ ටික හරි. අනිත් එක දෙවෙනි එක. Once they heard the jester called Andre. තවටිය කිට්ටු ගන්න පුතේ කැම්මේ one day he went to the palace. හරි. කොහොමද තියන්නේ? There was some sugar spread on Andreas. හරි. හරි. හරි පුතේ හරි. හරි. හරි අපි බලමු එහෙනම්. මම ඔයගොල්ලන්ට ගොඩක් වෙලා දුන්න ලියන්න. Have a look at the first one. What about the others? I think all of you may have written it. It's very easy. First one, Andre was a jester. Activity 1. Andre was a jester. It's true. So you have to write T here. The king ate sugar. Rajjuru sini kavalu. Eka varadi. Rajjuru sini kavana. It's false. So you have to write F here. Sugar was on mat. It's true. So you have to write 3. T the unknown. Right. It was the king went to Andre's home. Rajjuru ගියේ නැහැ අන්දරේගේ ගෙදර. ඒක නිසා ඒක false. ඒක ඔයගොල්ලෝ F ලියන්න ඕන. Andre's son came to the palace. අන්දරේගේ පුතා ආවලු මාලිගාවට. ඒක හරි. එහෙනම් ඒක true. හරි. හරි. මෙහෙම ලියපු දරුවෝ මට correct කරගන්න. හරි නම් හරි දාගන්න. මම හිතන්නේ ඔක්කොන්ගේ මේක නම් හරි ඇති. හරි මේක හරිම ලේසියි.
හරි. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එක තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. මම මේකේ තේරුමත් ඔක්කොම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඔන්න බලන්න his son to ate sugar. හරි. ඔහුගේ පුතත් සීනි කෑවා. Andre wanted to eat sugar. අන්දරේටත් සීනි කන්න ඕන වුණා. His son came to the palace and started to cry. ඔහුගේ පුතා ආව මාලිගාවට ඇවිල්ලා started to cry කියන අඬන්න පටන් ගත්තා. One day he went to the palace. එක දවසක් එයා රජමාලිගාවට ගියා. The king said it is sand. The king රජුරෝ කිව්වා it is sand. මේ වැලි කියලා. There was some sugar spread on a mat in the royal garden to dry. There was some sugar. සීනි තිබුණා මේ රාජකීය උද්‍යානයේ මැට් මේ අතුරලා තිබුණලු. හරිද? තමයි Andre asked the king what it was. Andre ඇහුව රජුරුවන්ගෙන් ඒ මොනවද කියලා. Once there lived a jester called Andre. කුමත් කාලෙක Andre කියලා රාජකීය විකටයෙක් හිටියලු. හරිද? ඊට පස්සේ so he planned a trick. ඒක නිසා ඔහු පොඩි උපායක් යෙදුවා. Andre sat by the mat and ate sugar. Andre පැදුර ගාවින් වාඩි වෙලා සීනි කෑවලු. right. එහෙනම් අපි මුලට මේ ලියන්න ඕන මොකක්ද දෙන්න ඕන? once there lived jester called Andre. Once there lived a jester called Andre. ඊට පස්සේ එළාද ඊට පස්සේ මොකක්ද දෙන්න ඕන? One day he went to the palace. He went to the palace. එක දවසක් එයා ගියා මාලිගාවට. ඊට පස්සේ මොකද වුනේ? There was some sugar spread on the mat in the royal garden. So there was some sugar spread on a mat. blah 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 blah. ඊටු ටික මම ලියන්නේ නැහැ ගොඩක් වෙලා යන නිසා. ඔයගොල්ලෝ ලියා ගන්න ඊටු ටික. හරි. Andre ඊට පස්සේ what is worse? Andre asked the king what is worse. Andre asked the king what it was. මම ඊටු ටික ලියන්නේ. Andre asked the king what it was. ඊට පස්සේ The king said it is sad. The king said that it was white sand. එහෙමනේ තියෙන්නේ. Andre කිව්වෙන් පස්සේ කිව්වා ඊට පස්සේ Andre want to eat sugar. Andre wanted to eat sugar. Andreට ඕන වුණා සීනි කන්න. So he planned. Andre wanted to eat sugar. එයාට සීනි කන්න ඕන වුණා. So he planned A trick. ඒකෙන්ද එයා උපායක් යෙදුවා. එයා උපායක් යෙදුවා. ඊට පස්සේ His son went to the palace and started to cry. His son came to the palace. Blah blah blah. His son came to the palace and started to cry. What's it? Andre sat by the mat and ate the sugar. Andre sat
by the mat. चलो ठीक है लिया. His son too ate sugar. So his son to eat sugar. His son to eat sugar. හරි එච්චරයි. That's all. right ඊට පස්සේ තියෙනවා activity 3 එක. ඒකත් හරිම ලේසි. ඒකත් අපි කරමු නේද? එතකොට ඉවරයිනේ පුතේ මේ පාඩමේ. ඒව ටික ඉවරයි. right ඒකත් කරන්න ඉක්මනට. ඒකේ ඔයගොල්ලෝ වගුව අඳින්න ඕනේ නැහැ, වගු ගහන්න ඕනේ නැහැ. activity 3 කියලා ලියන්න. ඊට පස්සේ name of the drama. ඊට ඉස්සරහින් name of the drama. ඊට පස්සේ name of the school. ඊට අන්නේ ඉස්සරහින් ලියන්න. මේ වගු ගහන්න ඒව ඕනේ නැහැ. ඉස්සරහින් තියෙන දේ ලියලා ඒකට අදාළ උත්තරේ ලියන්න. ඉක්මනට කරන්න විනාඩි 5ක් දෙන්න. අමාරු නෑ ලේසි. And what about Ahmed? Ahmed ලිව්වද පුතේ මේ ටික? ලිව්වද? Sir, පුතේ කියන්නකෝ. activity 3 කරන්න ඕනද? ඔව් 3 එකත් කරන්න. The drama of the year, how Andre moved a huge stone, presented by grade 6 students of CWW Kannangara Vidyalaya, will be staged on 3rd November 2015 at 2:30 p.m. in the main hall. All are welcome. Right? ඉතින් ඒක කියවලා ඊට පස්සේ name of the drama කියලා ලියන්න. Sir, sir, ඉස්සරහින් ඔයගොල්ලෝ ලියන්න. date වලට පල්ලෙහාන් තියෙන එකේ මොකක්ද sir? presented by කියන්නේ මේක ඉදිරිපත් කරන්නේ. කවුද ඉදිරිපත් කරන්නේ? මේ ඩ්‍රාමා එක ඉදිරිපත් කරන්නේ කවුද? හරි? ඔගේ තියෙන උත්තරය. පාස් වෙනවා නෑ නෑ කියන්න.
I have done my work, sir. I have done my work. Kalanid. Oh, sir. Kalani. Pennan puthe. I have done my work, sir. The name of the drama. How Andre moved his town in the school. 86 students. At time, place. Hari. Hari puthe Hari. Hari. Right. Like Pennan state. How Andre. I have done my work, sir. Hari. Hari puthe Hari. Right. Sanniru Pennan puthe. Name of the drama. How Andre moved a huge stone. Name of the school. CWW Kannangrid member. In the morning. Haripate, very good. Hondai. Sanniru hondai. Right. Not Senadi karadu. Senadi. Yes, sir. Senadi dikman. Hari. How Andre moved a stone. Haripate Hari. Hari Senadi. I have done my work. Dulina. Right. Dulina balamu. Name of the drama. How Andre moved a huge stone. Name of the school. CWW Kannangrid. Right. Hari. Anit Prashna. Anit. Sir, Haripate. Haripate Hari. I have done work. Right. Tell me the name. नाम क्या है ना Taruk. Taruk. Sir, am I correct? I mean, Taruk. Hari. Taruk pen है ना Right. Taruk pen है. हाँ sir. Oh, pen है. आगे बते मेगा ऑन करेगा ना कैमरा ऑन करेगा. Hari. Dan pen है ना को कैमरा gitu kan. Harwan को कैमरा अनित पत्र harwan थी. Name of the drama. अनित पत्र harwan बते. अंशक अणुवक करवाना होता है. अनित पत्र. अंशक अणुवक करवा. अनित पत्र harwan. अनित पत्र. यात्रा नहीं अनित पत्र harwan. हम तो यार नहीं ना वो हमारी बात अंदर ऑर्डर यूज करने अंदर www करना अंदर but presented by grade 6 students time at 2:30 Hari bate Hari So I Hari done my very work. good I have done, sir. Right, who is that? Ahmed? Is that Ahmed? No, sir. Dulina. Durina beluwa ne bate yaage beluwa Okay, sir. Ahmed live there Oh. penna ne one day right put Hari very good Hari right Ahmed okay right then after that चारों का तावली में अद्दे
चारुක hurry up. හරි සර් තව එක. හරි. ड्रामा के सर कैरेक्टर्स पे ध्यान නැද්ද? අද වෙලා නැති පුතේ. අද මේ ටික අපි කරන්න. අපි ලබන සතියේ වරමු. හොඳයි. I have done my කරන්නද? right අය බලමු. I have done my okay බලමු. Right, the drama of the year. The drama of the year. Drama of the year කියන්නේ වසරේ නාට්‍ය කියන එක. How Andre moved a huge stone. How Andre moved a huge stone. Andre කොහොමද මහා විශාල ගලක් එහාට කළේ? ඔයගොල්ලෝ මේ කතාවත් දන්නවා. අහලා තියෙන්නේ. මම දන්නවා ඔයගොල්ලෝ අහලා තියෙයි කියලා. Presented by grade 6 students of CWW කන්නංගර විද්‍යාලය. කන්නංගර මහාවිද්‍යාලයේ grade 6 ඒ කියන්නේ 6 වෙනි ශ්‍රේණියේ ළමයි තමයිලු present කියන්නේ ඉදිරිපත් කරන්නේ. මේ කතාව ඉදිරිපත් කරන්නේ මේ කට්ටිය. හරි? Will be staged on 3rd November 2015 at 2:30 p.m. in the main hall. හරිද? මේ මොකද්ද කියන්නේ? Will be staged. Will be staged කියන්නේ මේක රඟ දැක්වෙයි කියන එක. Right? On 3rd November නොවැම්බර් මාසේ 3 වෙනිදා 2015 at 2:30 p.m. දෙකයි තිහට in the main hall කියන්නේ ප්‍රධාන ශාලාවේදී all are welcome සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඊට පස්සේ first question පළවෙනි එක අහන name of the drama. මොකද name of the drama? drama එකේ නම how Andre moved a Stone. huge stone. මොකද තමයි drama එකේ නම. ඊට පස්සේ name of the school CWW විද්‍යාලය. කන්නංගර මහාවිද්‍යාලය නේද? ඊට පස්සේ date එක 3rd November 2019. 3rd November 2015 නේද? 2015 වෙනිදා තියෙන්නේ. Right. ඊට පස්සේ time එක 19 sir. 2:30 2019 දා 19 තියෙන 19 දෙන මේ පොතේ තියෙන 2015 කියලා වෙනස් වෙන්න පුළුවන් ඒක තමන්ගේ පොතේ තියෙන විදිහට තියෙන එක දාන්න හොඳයි ඒක ගැන ඉතර හිතන්න එපා ඊට පස්සේ place in the main hall in the main hall ප්‍රධාන ශාලාවේ තමයි තියෙන්නේ right ඒකත් ඉවරයි right ඊට පස්සේ activity 4 එක මේක homework එක විදිහට ඔයගොල්ලෝ කරන්න ඕන activity 4 එක හරි ලේසි ඒකේ තියෙන්නේ පුතේ here's the story of Nasruddin ඔයගොල්ලෝ අහලා තියෙනවා Nasruddin ගැනත් ඔයගොල්ලෝ මේ කතාව කියවලා තියෙන්නේ හරිද can you complete it මේ Nasruddin ගැන තියෙන කතාව complete කරන්න පුළුවන්ද මොන බලන්න ඒකේ වචන තියෙනවා money කියන්නේ සල්ලි ladder කියන්නේ ඊමග roof කියන්නේ වහල bread කියන්නේ පාන් house කියන්නේ ගෙදර door කියන්නේ දොර ආපහු ladder කියන එක තියෙනවා right now there are some pictures also right so you can complete it very easily because the picture has been given for you so you have to write the name or write the word according to this picture ඔයගොල්ලන්ට මේ පින්තූරයට අදාළ වචන ලියන්නයි තියෙන්නේ. ඒක නිසා හරි ලේසි. දැන් මේක homework එකක් විදිහට ඔයගොල්ලෝ කරන්න. හරිද? ඊට පස්සේ අපි pronouns ගැන කතා කරා. ඉතින් බලන්න මේ pronouns වලින් පාඩමක් තමයි ඊළඟට තියෙන්නේ. right. ඊළඟට ඔයගොල්ලන්ට අද පොඩි දෙයක් කියලා දෙනවා. මම පොඩි ගම පාඩම. චූටි ගම පාඩම. හරි සර් අපිට අනිත් තියෙන වගේ එකක් කරා සර් ජූන් ටියුට් එකේ ටෙස්ට් ඩේට් වල. වඩ පුතේ? සර්
page number 90 වල තියෙන වගේ එකක් sir tute එකේ කරා sir test 8 වල. ඔව් අර මේ කවුද මේ හාමුගේ කතාව නේ? ඒක නේද? ඔව් sir. ඔව් ඔව් ඒක අපි කරා. හරි. ඊළඟට අහන් ඉන්න දැන් හොඳ. චූටි දෙයක් කියලා දෙනවා. හරි. දැන් ලබන සතියේ මට පාඩමට ඕන නිසා මම මේක චුට්ටක් පටන් අරගෙන ලියනවා. ලොකු ගාන පාඩමක්. හරි. පාඩමේ නම තමයි adjectives. මොකද්ද පාඩමේ නම? adjectives. දැන් අපි ලබන සතියේ මේ පාඩම කරනවා. ක්‍රම පාඩම. right? adjectives. හරිද? මොකද්ද adjective එකක් කියන්නේ? මොකද්ද adjective එකක් කියන්නේ? First we need to understand what adjective is, right? So keep in your mind an adjective is a describing word. It describes especially nouns. විශේෂයෙන්ම මතක තියාගන්න adjective එකක් එහෙම නැත්නම් නාම විශේෂණ පදයක් කියන්නේ තියෙන නාම පදයක් විස්තර කරන පදයකට. හරිද? මේ නාම පද විස්තර කරන පද වලට අපි කියනවා නාම විශේෂණ පද කියලා. හරිද? right. එහෙනම් අපි දන්නවා adjective එකක් කියන්නේ නාම විශේෂණ පදයක් කියලා. right. Now look at these examples. මෙන්න මේ උදාහරණ ටික බලන්න. මේක අපි ලබන සතියේ කියලා දෙන ග්‍රැමර් පාඩම. ඒක නිසා මම මේකේ ගොඩාක් දැන් කියලා දෙන්න යන්නේ. මොකද ඔයගොල්ලෝ ගොඩක් වැඩ කරා මහන්සි. ඊට පස්සේ ඔයගොල්ලන්ට sentence pattern එකකුත් කියලා දෙන්න ඕන දැන්. ඒක නිසා පොඩි දෙයක් කියලා දෙන්නම්. ඊළඟ සතියේ අපි මේ පාඩමක් විදියට කරමු. right? ඔන්න බලන්න පළවෙනි එක තිබුණා මම black car කියලා. ඊළඟට මම ලියනවා tall man. හරි? ඊට පස්සේ මම ලියනවා beautiful girl. Hurry. Malena clever boy. Right. Now look at the underlined word. Now look at the underlined words. In the first one, you can see black. The second one, you can see tall. The third one, you can see beautiful. The fourth one, you can see clever. Right? These four words describe these nouns. Right? These four words describe these nouns. That's why we call them adjectives. හරිද? අපි මේවට adjective එකක් කියන්නේ මේ වචන වලින් මෙන්න මේ එහා පැත්තේ තියෙන නාම පදේ විස්තර කරන නිසා. ඒ වගේ වචන වලට අපි කියන පුතේ නාම විශේෂණ පද. හරි. ඊළඟට මම තව දෙයක් කියලා දෙනවා මේත් එක්කම. හරිද? මේකත් මතක තියාගන්න අදට මෙච්චරයි. හරි? ඔන්න කියලා දුන්න නාම විශේෂණ පදයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔක්කොමලා දන්න නාම විශේෂණ පද කියන්නේ මොකක්ද කියලා. Right? Again I will explain it. An adjective is a describing word. Right? It describes nouns. ඒක නාම පද විස්තර කරනවා. Right? Then we can get a more idea about the relevant noun. අපිට ඒ නාම පදේ ගැන හොඳ විස්තරයක් තේරුම් ගන්න පුළුවන්. ඒ නාම පදය වෙනත් වචන වලින් විස්තර වෙනකොට. Right? That is the purpose of an adjective. ඒක තමයි adjective එකේ තියෙන නාම විශේෂණ පදයක තියෙන වැඩි. Right? අපි බලමු ඊළඟට මේ adjective එක කොතෙන්ටද දාන්නේ කියලා. Right? Now you can understand very easily. Right? This is the noun. Right? This is the noun. This is the noun. And this is also noun. Right? Then where can you see the adjective? Before the noun or after the noun? දැන් ඔයගොල්ලෝ මේ දැක්කේ මේ adjective එක නාම පදයෙන් ඉස්සරහද පිටිපස්සේද? Before the noun. Before the noun. Right? So this is the place, or this is where that we can use the adjective. එහෙනම් adjective එකක් පාවිච්චි කරන්න පුළුවන් එක විදියක් තමයි නාම පදයට කලින්. නාම පදයට කලින්. ඊළඟට පුතේ තව විදියක් තියෙනවා. මේක කියලා අපි මේ ග්‍රැමර් පාඩම ඊට එහාට කරන්න යන්නේ නැහැ. මොකද විලාම අධි වෙනවා. අනිත් එක තමයි මෙන්න මේ වගේ ක්‍රියාපද. හරිද? ඒ කියන්නේ be verbs. am, is, are, was, were, will be,
ඔන්න ඔය වගේ ඒවා තියෙනවනේ will be shall be ඔය වගේ be verbs තියෙන්නේ. ඔන්න ඕව පිටිපස්සෙන් යනවා. right? ඔන්න මං කියන මෙහෙම. He is tall. මොකද he is tall කියන්නේ? He is tall. ඔහුසයි. මේ ඔහු ගැන කියනව නේද tall කියන එකෙන්? ඔහු ගැන විස්තර කරනව නේද? එහෙනම් පුතේ මේකත් adjective එකක්. මේ adjective එක අපි දාලා තියන්නේ කොතනද? මෙන්න මේ is කියන එකට පිටිපස්සෙන්. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ වගේ be verbs පිටිපස්සෙනුත් අපිට adjectives දාන්න පුළුවන්. ඔන්න තව adjectives දාන්න තැනක්. ඊළඟට තව එක තැනක් තියෙනවා දරුවනේ. මෙන්න මේ වගේ ක්‍රියාපද. look කියන ඒවා, seem කියන ඒවා. හරිද? දැන් මම කිව්වොත් මෙහෙම he looks tired. He looks tired. He කියන්නේ ඔහු. හරි. tired කියන්නේ මහන්සි වෙලා. දැන් ඔහුගේ ස්වභාවයක් තමයි මේ කියන්නේ. එයා මොන වගේද? tired. Right? So here also looks is a verb. Right? So after this verb we can use an adjective. Right? මෙන්න මේ වගේ ක්‍රියාපද පිටිපස්සෙන් අපිට adjectives පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දැන් මම දෙකක් කියලා දුන්නා. කියන්න බලන්න adjectives පාවිච්චි කරන තැන් එක්ක නාම පදයට කියන්න ඔක්කොම කියන්න ඕන. නාම පදයට කලින් කියන කට ඇරලා before yes that means before the noun or after the verbs the B word. after the verbs and verbs like look, seem. look, seem වගේ ක්‍රියාපද පිටිපස්සේ be verbs පිටිපස්සේ අපිට පුළුවන් දරුවනේ මෙන්න මේ adjectives පාවිච්චි කරන්න. හරිද? ඔන්න අදට එතනින් මේ grammar පාඩම එච්චරයි. හරිද? ඊළඟට ඔයගොල්ලන්ට පොඩි sentence pattern එකක් කියනවා මේක ගෙදෙද්දි නිකන් පුරුදු වෙන එක. හරිද? මං කියලා දුන්නද it is no use of කියන එක? කියලා දුන්නද? කියලා දුන්නා සර්. කියලා දුන්නා. ඊළඟට මම වෙන එකක් කියලා දෙන්නම්. ඊළඟට මේක කරනවා. no time to කියන එක කියලා දුන්නද? නෑනේ ලියා ගන්න no time to. සම්මාන පොතේද? ඔක ලියා ගන්න පුතේ ඔයගොල්ලෝගේ ඇක්ටිවිටි පොතේ ලියා ගන්න. ප්‍රෝග්‍රෑම් පොතේ ලියාගෙන ඉවරයි. කමන්නේ. no time to කියන එකේ තේරුම තමයි වෙලාවක් නැහැ කියන එක. ඔන්න අපි කියන මෙහෙම I have no time. I have no time to watch television. ඕගොල්ලන්ට වගේ හරියට නේද? ඕගොල්ලොත් එහෙම නිසා වන්නේ නේද? I have no time to watch television. මට මේ TV බලන්න වෙලාවක් නැහැ. Sir, I have no time to television. ඔව්. sir have තියෙන තැනට එතනටම God කියලා දාන්න බැරිද? බෑ පුතේ මෙතනට God දාන්න බෑ. මේ තියෙන එකක් ගැන නෙවෙයි කියන්නේ මෙතන. තියෙන ඒවා ගැන කියනකොට God දාන්න පුළුවන්. එතකොට I have got පුළුවන්. ඒක වෙනස්. Sir, I haven't time to watch television කියලා කියන්න පුළුවන් නේද? I haven't මේක මේ sentence pattern එක ගන්නෙ. ඒක නිසා මේක මේ විදිහට තමයි යන්නේ. හොඳයි. I have no time. එහෙම ලියනවා නම් කියනවා I haven't got time. I haven't got time. ඒ වුණාට මේක පාවිච්චි වෙන්නේ මේ sentence pattern එක කියන්නේ no time to. ඔය විදිහට තමයි. යාරෙන් ගොත් හරි I haven't got time. මට වෙලාවක් නැහැ to watch television. ඒත් අවුලක් නැහැ. ඒ වුණාට මේක තමයි මේ පොදුවේ පාවිච්චි වෙන්නේ. right දැන් මෙතන I හින්ද තමයි අපි have දැන්. දැන් she යවනවා. We can't write have here. We have to use has. Right? So we have to say she has no time to
play badminton. She has no time to play badminton. ඇයට badminton සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. He has no time to. Excuse me, sir. මොකද? කලින් සතියේ කියලා දුන්නනේ it is no use කියන tense එක. මොකද? අර it is no use. ඔව් it is no use. ඒක sir it's කියලා කෙටි කරන්න බැරිද? පුළුවන්. It is කියන එක කෙටි කරන්න පුළුවන් it's කියලා. It's no use. හරි. He has no time to read books. එයාට පොත් කියවන්න වෙලාවක් නැහැ. right? ඔන්න මම හොඳ ටිකක් කියලා දුන්නා. right? ඊට පස්සේ ඕගොල්ලෝ පුළුවන් තරම් මේවා ඕගොල්ලෝගේ ස්පීච් එකට එකතු කරගන්න. දැන් අද ගෙදර ඉන්න දැන් නිදා ගන්න ඉස්සෙල්ලා මේ වාක්‍ය පහක් හදාගෙන තමයි නිදාගන්නේ. කීරිනුත් කියනවා මේ I have no time to කියලා. හරිද? මේ චේතනා හීනුත් කියවයි I have no time to dream. මට හීන දකින්න වෙලාවක් නැහැ. හරිද? හීනුත් කියවනවා. හරිනේ? අන්න ඒ විදිහට තමයි එතකොට ඉංග්‍රීසි අඟට ජීර්ණය වෙනවා. right? අන්න එහෙම කරගන්න ඕන. right? දැන් මේ කියපු ටික තේරුණාද? මේක තේරුණාද? අමාරු නෑ. හරි? හැම එකකටම no time to කියන එක එන්න ඕන. මේකට පිටිපස්සේ එන්නේ පුතේ ක්‍රියාපදේ ඉන්ෆිනිටිව් එක. හොඳට මතක තියාගන්න. ing form එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. right? අද කරපු සියලුම දේවල් තේරුණාද? ඔව් සර්. තේරුම් නැති දරුවෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම අද ජොයින් වෙච්ච අහමඩ් විශේෂයෙන්ම මොන හරි පුතේ ගැටලුවක් තියෙනවා මට ටෙක්ස්ට් එකක් දාන්න මෙසේජ් එකක් දාන්න හරිද දාලා ඊට පස්සේ මම කෝල් එකක් දීලා හරි ආපහු කියලා දෙනවා හරිනේ ගැටලුවක් තියෙනවා අහන්න තේරුම් නැත්නම් තියෙනවා අහන්න අපි ඩික්ටේෂන් වලට වචන ටික මම දාන්නම් හරි මම අර මේවා ටිකනේ දෙන්න හැදුවේ irregular verbs නේ දැන් සමහරක් කට්ටිය ගාව ඔය verbs ලියාගත්තු ඒවත් නැහැ. හරිද? ඕගොල්ලන්ට අනිත් එක කියන්න අමතක වුණා. ගිය සතියේ මම අර ක්ලාස් ටීචර් ගැන ලිව්වා. හරිද? අර දීලා තියෙන දේවල් මම කව ඕගොල්ලෝගේ ක්ලාස් ටීචර් ගැන ලියලා මට WhatsApp එකට දාන්න කියලා. ඒ වුණාට එකම එක දරුවයි දාලා තිබුණේ. හරිද? මට මතක විදියට සෙනුදු විතරයි දාලා තිබුණේ. අනිත් අය ඔක්කොමලා දාන්න ඕන. හරිද? මේ homework කරන්න ඕන. ඊළඟට මොන හරි වැඩක් දුන්නායින් පස්සේ WhatsApp එකට දාන්න කියලා දාන්න ඕන. right. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තමු පුතේ. Okay, thank you very much for being with me. All right, good night to all of you. Have a nice time. Have a nice day. Right. If you have any question, please do contact me or please do text me. Then I can explain it again and again. Okay, again, thank you very much for being with me. Good night. Have a nice time. See you. Bye. Bye. සර්. Goodbye, sir. Bye. Goodbye.